මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය අංජනා ලියනාරච්චි, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. පරිසරය පිළිබඳව කතා කිරීම ඇතැම් අය විලාසිතාවක් බවට පත් කරගෙන ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. රංජන් රාමනායක මහතාගේ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. පැහැරගත් බව කියන මාධ්‍යවේදියා සම්බන්ධයෙන් රාජිත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් පැය 5ක් ප්‍රශ්න කෙරේ. පස්සර බස් අනතුර පිළිබඳ කමිටු වාර්තාව අනිද්දා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යලි කෝප් කමිටුව හමුවට. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය ගංවතුරින් බලපෑම්. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. පරිසරය පිළිබඳ කතා කිරීම විලාසිතාවක් බවට පත් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. සුරකිමු ගංගා ජාතික වැඩසටහනට අද එක්වෙමින් ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසුවේ ඇතැම් අය පරිසරය ආරක්ෂා කර ගැනීම සඳහා හුදෙක් අදහස් පළ කරමින් එය විලාසිතාවක් බවට පත් කරගෙන ඇති බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ තමාට එල්ල කරන ප්‍රහාර බැහැර කළ ජනාධිපතිතුමා තමා පරිසරය ආරක්ෂා කර ගැනීමට ගෙන ඇති පියවර විග්‍රහ කළේය. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා. අපි මේ ජනතාව දුක් ගැහැට උන්ගේ ඉඩම් පිළිබඳව කතා කරනකොට ඒ වගේම කිරිගොවියා ඔවුන්ගේ කන්න දෙන්න තෘණභූමි නැහැයි කියනකොට රාජ්‍ය නායකයා හැටියට මම ඒකට පිළිතුරක් දෙන්නට ඕන. ඒකට විසඳුමක් දෙන්නට ඕන. ඒ හින්දා තමයි මම කිව්වේ පාරම්පරිකව මේ අපේ ගොවි ජනතාව වගා කරපු ඉඩම් යම් කිසි වැරද්දක් නිසා ඔවුන්ගෙන් ඉවත් වෙලා තිබෙනවා නම් ප්‍රායෝගිකව බලලේව ලබා දෙන්න කටයුතු කරන්නට කියලා. මේක වැරදි විදියට අර්ථකථනය කරලා මේ කැලෑ කපන්න අවසර දුන්නා කියලා ඒ ගොවි ජනතාව ගමේ ජීවත් වෙන ජනතාව කවදාකවත් කැලෑ විනාශ කරන්නේ නැහැ. ඒ අය පරිසරය ආරක්ෂා කරනවා. මොකද ඒ අය තමයි ඒ කැලෑවත් එක්ක ජීවත් වෙන්නේ. පිටින් ගිය අය තමයි ව්‍යාපාරික වැඩ කරන අය තමයි කැලෑව කපන්නේ. නමුත් ගොවි ජනතාව එහෙම ගමේ ජනතාව එහෙම පරිසරය විනාශ කරන්නේ නැහැ. නමුත් අපි දන්නවා 75% පමණ තවමත් තා දුෂ්කර අන්දමින් ග්‍රාමීයව ජීවත් වෙන්නේ. යම් කිසි සංවර්ධන කටයුතු කරන්නට අවශ්‍යයි. ඒවා තිරසාර සංවර්ධනයක් වෙන්නට ඕන. ඒ සඳහා පරිසරය ආරක්ෂා කර ගනිමින් ඒ කාර්ය කරන්නට පුළුවන්. අපි සංවර්ධනය, කෘෂිකර්මාන්තය, පරිසරය, වනජීවී, වනරක්ෂණ මේවා වෙන වෙනම වැඩ කරන්නට පුළුවන් කමක් නැහැ. මේවා එකට වැඩ කරන්නට ඕන. එතකොට තමයි ජනතාවගේ ප්‍රශ්න අපිට විසඳන්නට පුළුවන් වෙන්නේ. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පනවා ඇති සිරදඩුවම යලි සලකා බලන ලෙස ඉල්ලා රංජන් රාමනායක මහතා ඉදිරිපත් කළ මෝසම ප්‍රතික්ෂේප කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය කියයි. මෙම මෝසම සිය නීතිඥවරුන් මාර්ගෙන් රංජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබින. මේ වන විට රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වසර 4ක සිරදඩුවම් ලබා සිටී. වෛද්‍ය රාජිත සේනාරත්න මන්ත්‍රීවරයා සහ ඔහුගේ පුත් චතුර සේනාරත්න මහතා අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ටාසයට පැමිණි බව අප වාර්තාකරු කියයි.
පැය 5ක් පමණ ඔවුන්ගෙන් ප්‍රශ්න කර තිබේ. විශේෂ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා කොළඹ අපරාධ කොට්ටාශයට පැමිණෙන ලෙස දක්වා ඔවුන් දෙදෙනා කැඳවා තිබින. පසුගියදා පැහැරගනු ලැබූ බව කියන මාධ්‍යවේදී සුජීව ගමගේන මැත්තා චතුර සේනාරත්න මහතාගේ කාර්යාලයේදී රාජ්‍යත සේනාරත්න මන්ත්‍රීවරයා හමුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා මෙම කැඳවීම සිදු කර ඇත. පස්සර රියානතුර පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව අනිද්දා තමාට ලැබෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩෝ මහතා පවසයි. ජාතික ගුවන්විදුලියට වැඩි දුරටත් අදහස් දක්වන ඒ මහතා කොළඹට පැමිණි අවස්ථාවවලදී එම දුරන් ගමන් සේවා බස් රථවල රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරුන්ට විවේකී වේලාව ගත කරන්න අපි AC පහසුකම සහිත ටීවී තිබෙන සුව පහසු ආසන සහිත ප්‍රදේශයක් අපි කන්ටේනර් තුල ලෑස්ති කරලා තියෙනවා. ඊට අමතරව එක් අවස්ථාවක 10 දෙනෙකුට නිදා ගන්න හැකි කාමරයක් අපි ලෑස්ති කරලා තියෙනවා. AC ඔක්කොම තියෙන. ඊට අමතරව මොවුන්ස ස්නානය කිරීමට සහ වැසිකිලි පහසුකම් වෙනම කන්ටේනරයක් තුල අපි ලෑස්ති කරලා තියෙනවා. ඒ වගේ පහසුකම් ගොඩක් නොමිලේ ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම රියදුරු මහත්තුරු සහ කොන්දොස්තර මහත්තුරුන්ට විවේකය ගත කරන්නත් ලබා දීලා තියෙනවා. අනතුරෙන් විපතට පත් අයට මුල්‍ය ආධාර ලබා දීමටද ජාතික ගමනාගමන කොමිෂන් සභාව කටයුතු යොදා ඇත. මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී පෞද්ගලික බස් රථහිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ ගමනාගමන කොමිෂන් සභාව විධිමත් කාලසටහනක් ලබා නොදීම නිසා රියදුරන්ට නිසි විවේකයක් නොලැබෙන බවයි. රියානතුරට හේතුව නිසි පරිදි රියදුරට විවේකයක් නොලැබීම බවද ඔහු කියයි. මේ ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 886. යලිත් ප්‍රවෘත්ති. තවත් කොරෝනා ආසාදිතයන් 299 දෙනෙකු සුවය ලබා අද දිනේදී පිටත්ව ගිය බව වසංගත රෝග විද්‍යාංශය නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සුවය ලැබූ මුළු සංඛ්‍යාව 87058කි. මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 90200කි. මරණ 546ක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වේ. මේ වන විට කොරෝනා ආසාදනය වී වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 2596කි. ලෝකේ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,38,755,548කි. ඇමරිකාවෙන් කොරෝනා ආසාදිතයන් 3,21,774 දෙනෙකු වාර්තා වේ. බ්‍රසීලෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,19,98,233කි. ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයන් 1,16,46,81 දෙනෙකුද, රුසියාවෙන් කොරෝනා ආසාදිතයන් 44,56,869 දෙනෙකුද, ප්‍රංශයෙන් කොරෝනා ආසාදිතයන් 42,82,603 දෙනෙකුද වාර්තා වේ. මේ වන විට ලෝකයේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 27,28,646කි. ඇමරිකාවෙන් කොරෝනා මරණ 5,55,314ක් වාර්තා වේ. බ්‍රසීලෙන් කොරෝනා මරණ 2,94,115ක්ද, මෙක්සිකෝවෙන් කොරෝනා මරණ 1,98,036ක්ද, ඉන්දියාවෙන් කොරෝනා මරණ 1,69,003ක්ද, බ්‍රිතාන්‍යයෙන් කොරෝනා මරණ 1,26,155ක්ද වාර්තා වේ. ඉතාලියෙන් වාර්තා වන කොරෝනා මරණ සංඛ්‍යාව 1,04,942කි. ලෝකේ කොරෝනා ආසාදනය වී සුවය ලැබූ මුළු සංඛ්‍යාව 9,98,449,446කි. ඇමරිකාවෙන් සුවය ලැබූ 2,27,54,252 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ. ඉන්දියාවෙන් වාර්තා වන සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 1,11,51,468කි. බ්‍රසීලෙන් සුවය ලැබූ 1,04,49,933 දෙනෙකු පිළිබඳ තොරතුරු වාර්තා වේ.
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනා ඉදිරිපත් කර ඇත්තේ කිසිදු සාධාරණ පදනමකින් නොවන බව මහාචාර්ය ජී.එල්. පීරිස් අමාත්‍යවරයා පවසයි. ලෝකයේ මානුෂීයම හමුදාව වන ශ්‍රී ලංකා හමුදාවට අසත්‍ය චෝදනා එල්ල කිරීමද එහි එක් අරමුණකි. ශ්‍රී ලංකාවට එරෙහි මෙම යෝජනාවට ආසියානු මහද්වීපයේ කිසිදු රටක් එකඟ වී නොමැති බවද ඇමතිවරයා අවධාරණය කරයි. අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා. අද ලෝකයේ තත්ත්වයේ දෙස බලන විට සේට වඩා ගැටලු සහිත ප්‍රදේශය ලංකාවද. අද වර්තමාන ලෝකයේ ඉතාමත් සංකීර්ණ භයානක ගැටලු උද්ගත වන්නේ ලංකාවෙන්ද. ලංකාවෙන් ලෝකයට තිබෙන තර්ජනය කුමක්ද? එහෙනම් ඇයි මේ අවධාරණය ලංකාවට යොමුවන්නේ? තාමත් පැහැදිලිව පෙනෙනවා මේකට හේතුව තමයි විදේශීය ආණ්ඩුවල විදේශීය දේශපාලන පක්ෂවල අභිවෘද්ධිය. අනෙක් ඉතාමත් පැහැදිලි සාධකය තමයි ඩයස්පෝරාවේ තිබෙන හිතන්න බැරි තරම් බලය, සංවිධානාත්මක ජාලය, අසීමිත මුදල් කන්දරා එන මේ සියල්ලක්ම පාවිච්චි කරලා තමයි මේ දැවැන්ත වැඩපිළිවෙල ශ්‍රී ලංකාවට විරුද්ධව ජාත්‍යන්තර තලයේ ගෙන යන්නේ. මේ වැඩපිළිවෙල කිසිසේත් අපේ රටේ හෝ අපේ ජනතාවගේ සුබ සිද්ධියට බලපාන දෙයක් නෙවෙයි. විදේශීය අවශ්‍යතා සපුරාලීම සඳහා දියත් කරන ලද පියවරෙන් පියවර ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලක් බව තාමත් පැහැදිලිව පෙනෙනවා. වන විනාශයක් මවාපාමින් රජය අපහසුතාවයට පත් කිරීම මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බලපෑම මත සිදුවන්නක් බව සාගර කාර්යවසම් මන්ත්‍රීවරයා පවසයි. රජයට සහ ජනාධිපතිතුමාට එරෙහි බලවේග මෙම ජාවාරම්කරුවන් සමග එක්ව කුමන්ත්‍රණය සැලසුම් කර ඇත. අද පැවති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා. අපි දකිනවා සමාජ මාධ්‍ය ජාලාවල වන විනාශයට පෙන්වන්නේ අප්‍රිකාවේ එහෙම නැත්නම් දකුණු ඇමරිකාවේ කැලෑ කපපු ඒවයි ඡායාරූප සමාජ මාධ්‍යවල දාලා ශ්‍රී ලංකාවේ වන විනාශ වෙනවා කැලෑ කපනවා කියලා ඊටාම බොරු වංචනික මාධ්‍ය ප්‍රචාරයක් සමහර මාධ්‍ය ආයතන සහ සමාජ මාධ්‍ය තුලින් ගෙන යමින් තිබෙනවා මේ වෙනකොට. අපි තීරණය කරා ජනාධිපතිවරයාගෙන විශේෂ ඉල්ලීමක් කරන්න මේ රටේ අවධානය මේ නැති වන විනාශයකට යොමු කරලා රජයට පහර ගහලා රජයේ අවධානයත් ආරක්ෂකාංශවල අවධානයත් වන විනාශයට යොමු කරන අතරේ අපිට පෙනී යනවා පිටිපස්සෙන් නැවත මත්ද්‍රව්‍ය උවදුර හිස ඔසවන්න හදනවා. මේ වන විනාශයක් ගැන බොරු කියන පුද්ගලයින්ගේ යටි අරමුණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග තියෙන එකගතාවයක්ද එකතුවක්ද කියන ප්‍රශ්නය සම්බන්ධයෙන් වහාම සොයා බැලිය යුතුයි කියන යෝජනාව අපි අතිගරු ජනාධිපතිතුමා වෙත සිදු කළා තියෙනවා. මොකද මේ බොරු ප්‍රචාර මේ රටේ මේ වන විනාශය පරිසර විනාශය ගැන ගෙනියන මේ බොරු ප්‍රචාර පිටිපස්සේ අනිවාර්යෙන්ම මොකක් හරි යම්කිසි සැඟවුණු න්‍යාය පත්‍රයක් තියෙන්න ඕනේ. අද පෙරවරුවේ ආරම්භ වූ දන්ත වෛද්‍යවරුන්ගේ සංකේත වැඩ වර්ජනය අත්හිටුවේ. සෞඛ්‍ය අමාත්‍යවරිය සමග පැවති සාකච්ඡාවලින් අනතුරුව මෙම තීරණය ගත් බව දන්ත වෛද්‍යවරුන්ගේ සංගමේ සභාපති වෛද්‍ය දමින්ද මණ්ඩාවල මහතා පවසයි. සපුගස්කන්ද තෙල් පිරිපාදු මධ්‍යස්ථානයේ කොරෝනා ව්‍යාප්තිය පිළිබඳව සොයා බැලීමට පංචපුද්ගල කමිටුවක් පත් කරේ. නීතිඥ උදය ගම්මන්පිල අමාත්‍යවරයා කමිටුව පත් කර ඇත. එම ආයතනයේ සේවකයන් අතරින් 474 දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. බලශක්ති අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්දිකා ඇතුගල මහත්මියගේ සභාපතිත්වයෙන් මෙම කමිටුව පත් කර ඇත. දින 10ක් ඇතුළත කමිටු වාර්තාව ලබා දීමට නියමිතයි. තම ග්‍රාම සේවා වසමට අයත් ජලමූලාශ්‍ර සංරක්ෂණයට අදාළ ප්‍රදේශයේ ජනතාව අවධානය යොමු කළ යුතු බව මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සිරිපාල අමරසිංහ මහතා පවසයි. ජාතික ගුවන්විදුලියට අදහස් දක්වමින් සභාපතිවරයා පැවසුවේ මේ සඳහා වෙනමම ප්‍රාදේශීය ලේකම්වරයෙකුද පත් කිරීමට ක්‍රියා කරන බවයි. රාජ්‍ය සේවක දෙවන භාෂා ප්‍රවීණතා පාඨමාලාව දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මක බව රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් ප්‍රින්ස් සේනාධීර මහතා පවසයි. ඒ සඳහා රාජ්‍ය ආයතන 900ක පමණ සේවකයෝ 20000කට අධික සංඛ්‍යාවක් ඉල්ලුම් කර සිටිති. මෙය නොමිලයේ පැවැත්වෙන පාඨමාලාවකි. අපවත් වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය
කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේගේ ආදාහන පූජෝත්සවය පිළිබඳව තීරණය ආදාහන පූජෝත්සව කමිටු රැස්වීමෙන් පසුව දැනුම් දෙන බව අමරපුර මහානිකායේ මහාලේකකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර ස්වාමින් වහන්සේ පවසති. මේ වන විට එම කමිටුව රැස්ව සිටී. පසරු 5ට කමිටු රැස්වීම ආරම්භ විය. අතිපූජ්‍ය කොටුගඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අපවත් වූහ. 1933 වසරේ ගම්පහ කොටුගොඩ ගම්මානයේ උපත ලැබූ උන්වහන්සේ අපවත් වන විට 88 වැනි වියේ පසු වූහ. පහළ මල්වතොය ජලාශ ව්‍යාපෘතියෙන් මන්නාර මහා පුත්තලම දිස්ත්‍රික්කවල උග්‍ර ජල හිගයට පිළියම් ලැබෙනු ඇතැයි වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පවසයි. මේ යටතේ කුඹුරු හෙක්ටයාර 30000කට පමණ ජලය සැපේ. ජාතික විදුලි පද්ධතියට එමගින් මෙගාවොට් 3ත් 5ත් අතර ප්‍රමාණයක් එක් කරනු ඇතැයි ලේකම්වරයා කියයි. අදට යෙදී ඇති ලෝක ජලදිනය නිමිත්තෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අද පැවති වැඩමුළුවකට එක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. කුඹුකන්නොය ජලාශ ව්‍යාපෘතියෙන් මඩුල්ල සහ සියඹලාණ්ඩුව වැනි ප්‍රදේශවලට වාරි ජලය සැපේ. මිනුවන් දෙහියාරු හා නිල්වලා වැනි ව්‍යාපෘති තුළින්ද ජනතාවට අවශ්‍ය ජලය සැපේන බව ලේකම්වරයා පැවසිය. මෙරට වාර්ෂික වර්ෂාපතනෙන් වියලි කලාපයට ලැබෙන්නේ 35% පමණ ධාරිතාවක් පමණි. තෙත් කලාපයට 65% පමණ ජල ධාරිතාවක් ලැබේ. මේ හේතුවෙන් වියලි කලාපයේ මුහුණ දෙන ජල ගැටලුවලට විසඳුම් ලබා දීමට ප්‍රමුඛ අවධානයක් යොමු වී ඇතැයි හෙතම පැවසිය. මේ අවස්ථාවට එක් වූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු නිහාල් සිරිවර්ධන මහතා සඳහන් කළේ වර්තමානයේ ජලය සඳහා පවතින ඉල්ලුම දිනෙන් දිනම ඉහළ යමින් පවතින බවයි. එහෙත් ගුණාත්මක බවින් යුත් ජලය සැපීම ක්‍රමයෙන් අඩු වෙමින් පවතින බවද හෙතම පැවසිය. නාගරීකරණය හා කාර්මීකරණය ජල සැපයුම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපෑ ඇතැයිද හෙතම කීය. ඒ සමගම ඉල්ලුමද ඉහළයයි. වාර්ෂික වර්ෂාපතනෙන් විශාල ප්‍රමාණයක් අපතේ යන බව පෙන්වා දුන්නේ මහතා ඉන් ප්‍රයෝජනයට ගැනෙන්නේ ජල කියුබික් මීටර මිලියන 9000ක් පමණක් බවද පැවසිය. වාරිමාර්ග දෙපාර්තමේන්තුව අත්හැර දමා ඇති වැව් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර තිබේ. පරිසර හිතකාමී වැඩසටහන් තුළින් ජල සම්පත ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම හිතම පෙන්වා දුන්නේය. ජනාධිපතිතුමාගේ ගම සමග පිළිසඳර වැඩසටහනේදී දුෂ්කර ගම්මානවල ජනතාවගේ පානීය ජල ගැටලුවට විසඳුම් ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතම අවධාරණය කළේය. නවනැලියේ විජේතුංග මහතා රචනා කළ සෝලියස් මෙන්දිස් චරිතාපදාන ග්‍රන්ථය එළිදැක්වීම හෙට සිදු කෙරේ. මුල්ලේරියාව දැනුම වැඩුම පොත් ප්‍රදර්ශනාගාරයේදී පොත එළිදැක්වීම සිදුවේ. මෙය ඒ මහතාගේ 295 වන ග්‍රන්ථයයි. කැලණිය රජමහා විහාරයේ චිත්‍ර නිර්මාණය කළේ සෝලියස් මෙන්දිස් මහතායි. ඔහු මූර්ති ශිල්පියෙකුද විය. මීළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිට රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැතින් ඉස්සරහට යන්නකො. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසනවලි. HDFC Smart Goals ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්වියාව. මද්‍රව්‍ය හා පරිසර දූෂණය පිටුදැකීමේ විශේෂ මෙහෙයුම් මේ දිනවල ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. ඊයේ දිනේදී පොලිස් විශේෂ කාර්ය බළකාය බක්මිටියාව ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අක්කර 2ක පමණ ගංජායෙන් 4ක් වටලා ඇත. එහි පැල 15000ක් පමණ විනාශ කර ඇත. මේ අතර විශේෂ කාර්ය බළකායේ අරුගම්බේ කඳවුරේ නිලධාරීන් පොතුවිල් පොලිස් වසමට අයත් හේනගමුව ප්‍රදේශයේ නීති විරෝධී දැවජාවාරමින් නිරත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර ගත වූ පැය 24 තුළදී රිය අනතුරු වලින් 8 දෙනෙක් මිය ගියහ. දිනකට 30ත් 40ත් අතර සංඛ්‍යාවක් රිය අනතුරු වලින් තුවාල ලබන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා අනාවරණ කරයි.
ලෝකතම පුවත. ඔබ වෙත ගෙන ආවේ සිද්ධාලේප ලක්පියාව. සත්‍ය හඬ අවධානය පිණිසයි. මතුගම කුරුඳුගහලියද්ද කුඹුරුවලට දිලීර රෝගයකින් කිසිදු බලපෑමක් සිදුව නැතැයි මතුගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ සංවර්ධන නිලධාරිණී ගායනී වීරක්කොඩි මහත්මිය පවසයි. ජාතික ගුවන්විදුලියේ අද උදෑසන ප්‍රචාරය වූ අවධානය පිණිසයි ප්‍රවෘත්තියට පිළිතුරු වශයෙන් ඇය මෙම අදහස් පළ කළාය. කුඹුරු යායට යාබද නිවාසවලින් අපද්‍රව්‍ය ගලා ඒම නිසා මෙසේ දිලීර ව්‍යාප්ති වී ඇති බව උදෑසන ප්‍රවෘත්ති ප්‍රකාශයේදී සඳහන් කෙරිණ. එසේ අපද්‍රව්‍ය මුදා හරින්නේ නම් ඊට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට මැලි නොවන බවද ඇය කියයි. මේ සම්බන්ධයෙන් සුවිශේෂ අවධානයක් යොමු කර ඇති අතර වගා කටයුතු සාර්ථකව කරගෙන යාමට විධිමත් පියවරගෙන ඇතැයිද වීරක්කොඩි මහත්මිය අවධාරණය කරයි. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගංවතුරින් බලපෑම් එල්ල වෙයි. ගංවතුර අවදානමට පෙර 18,000කට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කළ බව විදේශ පුවත් වාර්තා කරයි. ගංගා පිටාර ගැලෙමින් ඊසාන දිග ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට දැඩි බලපෑම් එල්ල වී ඇත. මේ වන විටත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට තද වැසි වැටමින් පවතී. මේ වන විට බටහිර ඔස්ට්‍රේලියාවේ පුද්ගලයන් මිලියන 10ක පමණ පිරිසකට අයහපත් කාර්ගුණ නිසා අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. කොංගෝ රාජ්‍යයේ ජනාධිපති ධුර අපේක්ෂක ගොයි බ්‍රිකා පාපයිට් කොල්ලාස් කොරෝනා ආසාදනයේ වී මිය යයි. 61 හැවිරිදි ඔහු මිය ගියේ ඊයේ දිනේදීය. ඊයේ දිනේදී එරට ජනාධිපතිවරණයේද පැවැත්වින. කොරෝනා ආසාදනයේ වී සිටි කොලේලාස් රෝගය පිළිබඳව නොතකා ජනාධිපතිවරණයට අදාළ කටයුතුවල නිරත වීම මරණයට ප්‍රධාන හේතුව බව එරට මාධ්‍ය පවසයි. People's Leasing ලීසින් විප්ලවයට ඔබත් එක්වන්න. කිසිදින නොලැබෙන අසම සම ලීසින් වාරික සමගින් අවම පොලියකට විස්තර දැනගන්න ළඟම People's Leasing ශාඛාවකට පිවිසෙන්න. නැත්නම් කතා කරන්න 0112 206 300. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙනෙන්නේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. රත්නපුර අධිවේගී මාර්ගයේ පළමු කොටසේ ඉදිකිරීම දේශීය කොන්ත්‍රාත් සමාගමට භාර කෙරේ. ඒ අනුව කහදුඩුව සිට ඉංගිරිය දක්වා වූ කිලෝමීටර් 24.3ක මාර්ගය ඉදිකරනු ඇත. කොන්ත්‍රාත් පිරිනැමීම බත්තරමුල්ල මහා මාර්ග අමාත්‍යාංශ පරිශ්‍රයේදී අද පෙරවරුවේ සිදුවිය. මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් 12 දෙනෙකු ලන්සු ඉදිරිපත් කර තිබිණ. පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත් ඔබ වෙත ගෙන ආවේ CIB අවුරුදු සමගින් මාර්තු 16 සිට 30 දක්වා සෑම බිල් පතකටම වටිනා තෑගි වවුචර් පත් බැංකු කාඩ් සඳහා 20% දක්වා වත්තා අපේම තැනකින් අපේම දෙයක් CIB. ක්‍රීඩා පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ යලි කෝප් කමිටුව හමුවට කැඳවේ. ඒ අනුව ලබන මාස 6 වෙනිදා එහි නිලධාරීහු යලිත් කෝප් කමිටුව හමුවේ පෙනී සිටිති. පසුගිය මාස 11 වෙනිදා එම ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී එහි නිලධාරීන් කිසි සූදානමකින් තොරව පැමිණීම නිසා රැස්වීම අතරමඟ අත්හිටවින. මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේද අප්‍රේල් මාස 20 වෙනිදා කෝප් කමිටුව හමුවට කැඳවා ඇත. බංග්ලාදේශ ජාතික ලීග් ක්‍රිකට් තරගාවලිය අද සිට ආරම්භ වේ. දේශීය ක්‍රිකට් තරගාවලිය එරට ආරම්භ කරනු ලැබුවේ මාස 3කට පසුවයි. අවසන් වරට පන්දුවාර 2020 බංග්ලාදේශ ක්‍රිකට් තරගාවලිය දෙසැම්බර් 18 වෙනිදා බංග්ලාදේශයේ බංගබන්දු ක්‍රීඩා පිටියේදී පැවැත්වින. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරි කිරීමේ බැංකුව.
කොළඹ ආකේඩ් පරිශ්‍රය තවදුරටත් සංවර්ධනය කර ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමට රජය අවධානය යොමු වෙයි. ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සැලසුම් සකස් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි. මීට අදාළව අද අත්සන් කළ බදු ගිවිසුම වසර 10ක් බලපවත්වන අතර ආකේඩ් පරිශ්‍රයේ කළමනාකරණය නඩත්තුව ගොඩනැගිලි භාවිතය ඇතුළු සේවා පවත්වාගෙන යාම ඒ අනුව සොෆ්ට්ලොජික් ආයතනයට පැවරේ. අක්කර 4.5ක විශාලත්වයෙන් යුත් ආකේඩ් පරිශ්‍රය කඩකාමර 42කින් සමන්විත වෙයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනාවේ 2021 වසරේ පළමු ශ්‍රේණියට ඇතුළු වන පුංචි හපනුන්ට ජාතික ඉදිරිකිරීමේ බැංකුවේ හපන් ගිණුමෙන් රුපියල් 1000ක තැන්පතුවක්. වැඩි පොලියක්, ඉතුරුම් ගිණුමට 100% රාජ්‍ය ආරක්ෂාව, ශිෂ්‍යත්ව විභාගය සඳහා ආදර්ශ ප්‍රශ්න පත්‍ර කට්ටල් සහ දිවයින පුරා විහිදුණු ශාඛා ජාලය හා තැපැල් උපතැපැල් කාර්යාලය ජාලය මගින් ගනුදෙනු කිරීමේ හැකියාව. ඔබත් අදම ඔබේ සිඟිත්තාගේ අනාගතය වෙනුවෙන් හපන් ගිණුමක් අරමන්න. කොන්දේසි අදාළ වේ. ඔබේ මුදලට සුරක්ෂිතම ස්ථානය ජාතික ඉදිරිකිරීමේ බැංකුව. ආර්ථික පුවත් ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයද? LOLC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. බඩුමිල පාලනය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා ක්‍රියාත්මක කළ ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවීමේ විශේෂ වැඩසටහන යළි ආරම්භ කරන බව ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පවසයි. උඩුගම්පොළ රන්ලිය අරුණ කාන්තා සංවිධානයේ සමාරම්භක අවස්ථාවට එක්වමින් ඇමතිවරයා වැඩිදුරටත් පැවසුවේ මෙරට කාන්තා ව්‍යවසාය දිරිගැන්වීම අත්‍යවශ්‍ය වන බවයි. වන සම්පත ආරක්ෂා කර ගැනීමට රජයේ උපරිමයෙන් ක්‍රියාමාර්ග ගෙන ඇතැයිද මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOLC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සමීප වෙච්ච එකනේ අපේ සතුට. LOLC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන එන්නේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. සබරගමුව බස්නාහිර සහ වයම පළාත්වලත් මහනුවර ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරුවේ හෝ රාත්‍රී කාලයේ ගිගුරුම් සහිත තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වඩා වැඩි වැසි ඇතිවීමට හැකිය. ඇතැම් විට තාවකාලිකව තද සුළංද ඇතිවේ. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට www.slbcnews.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දීමට හැකිය. කාලගුණ වාර්තාව ඔබ වෙත ගෙන ආවේ සයුරු දීවර කාලගුණ තොරතුරු සේවාව. ඔබගේ ප්‍රදේශයට අදාළ කාලගුණ තොරතුරු නොමිලේ එසැනින් ඔබේ ඩයලොග් දුරකථනයට 828 අමතා ලියාපදිංචි වන්න. දීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කිරීමකි. සයුරු සමග සොරැකීම. යලි සිරස්තල පරිසරය පිළිබඳව කතා කිරීම ඇතැම් අය විලාසිතාවක් බවට පත් කරගෙන ඇතැයි ජනාධිපතිතුමා අවධාරණය කරයි. රංජන් රාමනායක මහතාගේ මෝසම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි. පැහැරගත් බව කියන මාධ්‍යවේදියා සම්බන්ධයෙන් රාජ්‍යත සේනාරත්න මන්ත්‍රීවරයාගෙන් පැය 5ක් ප්‍රශ්න කෙරේ. පස්සර බස් අනතුර පිළිබඳ කමිටු වාර්තාව අනිද්දා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යලි කෝප් කමිටුව හමුවට. ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට ගංවතුරින් බලපෑම්. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අද රාත්‍රී 9ට. සන්ධ්‍යා ප්‍රවෘත්ති සමාප්තයි.